පින්නතුනි අපි මේ ධර්ම දේශනා මාලාව තුළ මහා චද්දන්ත කියන ජාතක කතාව තමයි සාකච්ඡා කරමින් හිටියේ. ධර්ම දේශනා දෙකක් ඒ තුළින් නිමා කරන්නට යෙදුණා. එහි තුන්වෙනි ධර්ම දේශනාවයි සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. සසර කොච්චර භයානකද, පාරමිතා පුරණ එක කොච්චර අමාරුද, මහා කරුණාව මොන තරම් උතුම්ද කියන කාරණා අපි විශේෂයෙන් මේ තුළ සාකච්ඡා කරනවා. ඊට අමතරව කරුණු රාශිය පහුගිය දේශනාවල් වල සිහිපත් කරන්නත් යෙදුණා. පින්නතුනි මහා චද්දන්ත ජාතක කතාවේ කසී රජ්ජුරුවන්ගේ අග්‍රමහේෂිකාව චද්දන්ත ඇත් රජු මරණයට පත් කරවන්න අවශ්‍ය කටයුතු ටික සියල්ල සූදානම් කරලයි තිබුණේ. ඒ සඳහා ඇත් රජුගේ මාරයා මේ වෙනකොට ගමන් ආරම්භ කරලා තිබුණ බව අපි පහුගිය දේශනාවෙන් සාකච්ඡා කරලා නිමා කරන්න යෙදුණා. මේ ඇත් රජු ඉන්න තැනට ගමන් කරන්න වනාන්තර 17ක් පහු කරන්න ඕනේ. අපි පහුගිය දේශනාවේ මතක් කළා කොච්චර අමාරුද කියලා. බටවන උණවන පහු කරනකොට අපි මතක් කළා ඒ උණ වනාන්තරයේ මැද්දෙන් උරගයකුටවත් ගමන් කරන්න බෑ කියලා සඳහන් කරා. ඒ තරම්ම උණගස්මයි තියෙන්නේ. උරගයකුටවත් රිංගන්න බෑ. මොනතරම් විශාල වනස්පති රුක්ෂ තිබුණද කියලා සඳහන් කළා. වැදිපුත්‍රයාට ගහෙන් මග ඇරලා යන්න දිහක් නැති නිසා පොරව අරගෙන කඳ පළල, බුරුමේ අරගෙන විදලා, නියනින් හාරලා හරියට නිකන් උළුවස්සක් මැද්දෙන් යනවා වගේ ගහ මැද්දෙන් කවුලුවක් හදලා ගිහිල්ලා තියෙන්නේ. වෙන කොහෙන්වත් යන්න විදිහක්. ආන් එහෙම මහා අපහසුතා මැද්දේ තමයි මේ ගමන යන්නේ. ඒ නිසා ගත වුණ කාලේ අවුරුදු 7යි, දවස් 7යි, මාස 7ක්. මඩ දුර්ගයත් පහු කරලා, ජල දුර්ගයත් පහු කරලා ගිරි දුර්ගයට යනකොට එතනක් තියෙනවා පර්වත 7ක්. පින්නතුනි මේ පර්වත 7ම තරණය කළා. අවසාන පර්වතයට යනකොට 70කට ආසන්න උසයි. යොදුන් 7ක්. හැම පර්වතයක්ම නගින්නත් ඕනේ, බහින්නත් ඕනේ. සියලුම උපකරණ ආයුධ කට්ට තරම්ම නගින්නත් ඕනේ. මේ කාලේ ගෙවල අන්තිමට ස්වර්ණ පාර්ශව කියන කිඳුරෝ ගැවසෙන ඒ පර්වතයේ උඩට ගොඩ වෙනවා. මේ සෝනුත්තර කියන වැදිපුත්‍රයා ස්වර්ණ පාර්ශව පර්වතයේ මුදුනට ආවට පස්සේ මොනවද දැක්කේ, මොනවද වුණේ කියන කාරණාව පිළිබඳව භාග්‍යතුන් වහන්සේ මෙදා කාලේ භික්ෂුන් වහන්සේලාට කාරණාව දේශනා කරනකොට පැහැදිලි කළා. මහණෙනි, ඒ වැද්දා දේවියගේ වචනය ඉගෙනගෙන හියවුරද දුන්නදගෙන, ඒ කියලා කියන්නේ ඊතල දාලා තියෙන කූඩේ දුන්නයි අරගෙන මහත් වූ පර්වත 7ක් තරණය කරලා ස්වර්ණ පාර්ශව පර්වතයට නැංගා. 7 වෙනි පර්වතය තමයි ස්වර්ණ පාර්ශව පර්වතය. කිඳුරෝ තමයි ජීවත් වෙන්නේ මේ පර්වතය ආශ්‍රය කරගෙන. මේක කිඳුරන්ගේ නිවහන. ඒ නිවහන වූ ස්වර්ණ පාර්ශව පර්වතයේ පාමුල ඔහු බැලුවා. රාජ දේවිය කලින් සඳහන් කරලා තියෙනවා මේ පර්වතයේ පාමුල තියෙනවා විශාල නුග ගහක්. යොදුන් 12ක් අතුපතර පැතිරිලා තියෙනවා. යොදුන් 13ක් විතර උසයි. කොච්චර වට ප්‍රමාණය සහිතව ගහ විශාලද? පාද 8000ක් මේ නුග ගහට තියෙනවා කියලා සඳහන් කළා. ඒ කියන්නේ මුල් 8000කින් මේ නුග ගහ දරාගෙන ඉන්නවා. ඊටාම ශාස්ත්‍රීයව වැඩිලා නිසා උඩ ඉඳලා බලනකොට පල්ලෙහා තියෙන මේක වලාකුලක් වගේ පේන්නේ. මේ නුග ගහ දැක්කා. ඇත් රජු කොතනද ඉන්නේ කියලා අහපුවම සඳහන් කළේ මේ නුග ගහ යට ග්‍රීෂ්ම කාලෙට නුග ගහ යට ඉන්නවා.
ආරක්ෂාවට ඇත්තු 8,000ක් ඉන්නවා. තමන්ගේ දේවිය ඉන්නවා. දේවීවරු දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් තමයි මරණයට පත් වෙලා රජ්ජුරුවන්ගේ බිසව වෙලා ඇය තමයි ඇත් රජු මරවන්න කටයුතු කරන්නේ. ඒ කරුණු ජාතක කතාවේ මුලින් අපි සාකච්ඡා කරන්න යෙදුණා. මේ හස්තිරාජයා මිනුග ගහ යට ඉන්නවා. සඳහන් කරනවා හඳුනගන්න හැටි දල දෙකෙන් නිරන්තරයෙන් ෂඩ්වර්ණ රශ්මී විහිදෙනවා. උස රියන් 88ක්. දිග ශරීර ප්‍රමාණය රියන් 120ක්. රියන් 30ක දල දෙකක්, රියන් 58ක රිදී දංවැලක් වගේ හොඬක්, ඒ වගේම රිදී පර්වතයක් වගේ සුදුම සුදු පාටයි කියලා සඳහන් කරනවා. කන්ද උඩ ඉඳලා බොහෝම විමර්ශනශීලීව බලනකොට මේ සෝනුත්තර දකිනවා ඒ සඳහන් කරපු විදිහටම ඇත් රජු නුග ගහයට ඉන්නවා. මෙයා කන්ද උඩට වෙලා බොහෝම විමසිලිමත් වෙනවා. යන්නේ එන්නේ කොහාටද? නාණ්ඩ යන්නේ කොතෙන්ටද? නාලා ගොඩ වෙන්නේ කොයි වෙලාවටද? ගොඩ වෙලා නතර වෙන්නේ කොතනද? මේ ආදී හැම කරුණක්ම විමසිලිමත් වෙනවා. විමසිලිමත් වෙලා එදා ඇත්තු නාගෙන ගියාට පස්සේ කැලේට ගිහිල්ලා කණු කපලා ආපහු ගස් පලලා ලෑලි හදලා මේ කොහොම සකස් කරගෙන විශාල උදැල්ලක් මොහු ගාව තියෙනවා. ඇත්තු නාණ්ඩ යන්නේන පාරේ මේ මහ උදැල්ලෙන් කපනවා ලොකු වලක්. කපලා අමු පස් විසික්කොත් ගොඩට අර ආරක්ෂක ඇත්තු දැනගන්නවා මොකක් හරි කරදරයක් තියෙනවා කියලා. ආන් ඒ නිසා ජලයත් එක්ක මිශ්‍ර කරලා තමයි පස් විසි කරන්නේ. එතකොට හොයන්න බෑ. බීජ වැපුරුවාව විසි කරලා දානවා. කණු හිටවලා වල කපලා ලෑලි අතුරලා ඒ උඩ වෙනත් නොයෙක් කසල කුණු ගෙනල්ලා දානවා. වලක් කපාපු බවට පේන්නේ නැහැ. ඒ වලේ ඉඳලා වෙන ඈතට ටිකක් එහෙන් ඇලක් කපලා වගේ මේ වැද්දට බැහැගෙන ඉන්න මාර්ගයක් වෙනම හදලා තියෙනවා. රාජදූනිය කියපු විදිහටම ඇත් රජු හැමදාම තමන්ගේ ඇත් පිරිසත් එක්ක නාණ්ඩ යනවා. ඉස්සරලාම චද්දන්ත විලෙන් නාගන්නේ මේ හස්තිරාජයා. නාගත්තට පස්සේ ඔහු ගොඩට එනවා. අනික් ඇත්තු දියේ පිපෙන මල්, ගොඩ පිපෙන මල් ගෙනල්ලා මේ ඇත් රජු මනාව සරසනවා. දේවිය නාලා ගොඩ වුණාට පස්සේ දේවියත් සරසලා 8,000ක් ඇත්තුත් නාගෙන ඉවර වුණාට පස්සේ දේවියත් පෙරටු කරගෙන නැවත සියලු දෙනාම වාසස්ථානයට ගමන් කරනවා. පිනතනේ අනික් සියලු දෙනා නාලා ඉවර වෙනකන් ඇත් රජු නාලා ගොඩ වෙලා ඉන්න තැනක් තියෙනවා. හරියටම එතන තමයි වැද්දා බොරුවල හදලා තියෙන්නේ. සියල්ල සූදානම්. අද ඇත්තු නාණ්ඩ එන්න කලින් උදේ පාන්දරම අර වෙන පැත්තකින් හදාපු කවුළුව දිගේ අර වලට බැස්සා. කාසාය වස්ත්‍රයක් පොරවලා ඉන්නේ. විස පොවාපු ඊතලත් අරගෙන වලට බැහැලා පොඩි කවුළුවක් තියලා තියෙනවා. ඇතා නාගෙන ඇවිල්ලා හිටගත්තාම පේන්නේ. එතනින් තමයි ඊතලිය මුදා හරින්නේ. පොඩි කවුළුවක් කියලා කිව්වට මේ ඊතලිය මුදා හරින්න පුළුවන් කවුළුවක්. නමුත් ඊතලයක් කියලා කීවට අපි සාමාන්‍යයෙන් අද දකින ඊතලයක් වගේ ඊතලයක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මොකද රියන් 120ක් දිගයි මේ ඇත් රජු. ඉතින් ඔහු මරණයට පත් කරන්න අඩුතරමේ සෑහෙන කැපුමක් සහිතව ගමන් කරන ඊතලයක් තියෙන්න ඕනේ. ඇත් රජු වෙනද වගේම නාගන්න ඇවිල්ලා චද්දන්ත විලට බැස්සා. තරුණ ඇත්තු දෙන්නෙක් හැමදාම මේ ඇත් රජු නාවනවා. ඇත්තු බොහෝම ගෞරවපූර්වක ඇත් රජු නෑව්වා. වෙනද වගේම ගොඩ වුණා. දියේ පිපෙන තලයේ පිපෙන මල් වලින් මල් කන්දක් වගේ සැරසුවා.
දේවියත් සරසලා ඇත්තු බැල නාගත්ත. හැමදාම හිටගෙනීන තැන්ට ගිහිල්ල නතර වුණා ශරීරයෙන් පහලට ගලාගෙන ගිහිල්ල වැටෙන වතුර අර වැද්ද හදල තියෙන කවුලුව දිගේ වැද්ද ගැඟට වැටෙනවා. එතකොට දන්නවා දැන් ඇතා ඇවිල්ල ඉන්නේ. සෝනුත්තර සූදානන් වෙන්නේ මේ මහපොලෝ ඉවසන්නේ නැති ඒ මහා අපරාධය සිද්ධ කරන්න. ඒ නිසා තමන්ගේ දුන්නට ඊතලේ යොදල හරියට මැත් රජුගේ නාබිය යම් තැනක පිහිටලා තියෙනවාද එතනින් ඊතලේ මුදාහැරිය. නාබිය සිඳගෙන ඇතුළට යන්ට. සඳහන් කරනවා විසපවාපු ඊය ශරීරයට ඇතුල් වෙලා මහා බඩවැල් කුඩා බඩවැල් ඉලෑට ආදිය කඩාගෙන පිට උඩින් මහ පොරෝකින් පැළුව වගේ පිට පලාගෙන අහසට නික්මිලා ගියා කියලා. එතට අපි මුලින් සඳහන් කලා සෝනුත්තරගේ ශක්තිය ඇත්තු 5 දෙනෙකුගේ ශක්තිය කියලා. ඒ තරම් මහා ශක්තියකින් තමයි විදින්නේ නැත්තම් රියන් 88ක් මේ ශරීරය හරහා මේ ඊතලේ ගමන් කරලා පිට පලාගෙන අහසට නික්මෙන්ඩ ඕනේ. සාමාන්‍ය කෙනෙකුට කරන්න බැරි වැඩ. ඉතින් ඇත්රජුට මහා වේදනාවයි. ඒ නිසා තුම්පාරක් කුංචනාද කරනවා මේ පරුවත වලලු 7 ඒක නින්නාද දුන්න කියල සඳහන් කරනවා ඒ කුංචනාදයක්ත් එක්ක. 8000ක් ඇත්තු සියලු දෙනාම බීතියෙන් බීතියට පත්වෙනවා. එනිසා මේ ඇත්තු කොයි තරං දරුණුද කියලා අපි කලින් දේශනාවක මතක් කළා. මේ 8000ම තමන්ගේ පසමිතුර හොයන්ඩ රජ්ජුරුවන්ට හානි කරපු කෙනා හොයන්ඩ නික්මිලා ගියා. වාතවේගයෙන් ගමන් කරනයි කොල්ල. චද්දන්ත හස්තී නහසින් යනවා කියල ධරමය සඳහන් කරන්න. මේ වෙලා ළඟ ඉන්නේ තමන්ගේ බිරිඳ විතරයි මහා සුබද්‍ර. ඇත්රජු එදා තිරිසං ආත්ම ඉපදිලා හිටියත් මහා ප්‍රඥාවන්තයි. ඒ නිසා කල්පනා කරනවා මගේ හතුරා ඉදිරියෙන් හිටියන මට ඉදිරියේ ඉඳල විද්දනන් මගේ කුම්බස්තලයේ සිදුරු කරගෙන පසු පසින් මේ ඊතලේ පිට වෙලා යන්ඩුවනේ. නමුත් ඊතලේ ආවි මගේ නාබිය සිදුරු කරගෙන යතුල්ලුණේ. එනං ඒ කාන්තයෙන් හතුරා පෘතුවිය තමයි ඉන්ඩුවනි. සඳහන් කරන මේ වෙලා රිදී කලයක් බින්ද වගේ ශක්තවරණ රුදිරයේ පලාතිම ගලාගෙන යනවා කියලා. නමුත් මෙතන හතුර ඇති යට නමුත් හතුරක් කොහොම කෙනෙක් දන්නේ. මේ වෙලා දේවියත් ළඟ ඉන්නවා. නමුත් ඇය මෙතනින් අයින් කරලා ඉන්ඩුවනේ. එහෙම නැත්තන් කුමකින් කුමක් වෙයි දෙක්කෝ මට වෙච්ච ඉර නම ඇයටත් වෙන්න පුළුවන් නැත්තං හතුරා දැකපු ගමනන් ඇය විසින් මරන්න පුළුවන්. පහරදීමක් නම් නැහැ කියල සඳහන් කරන්නේ ප්‍රාශ්වාස වාතයෙන් මිනිහෙක් කම්බුණොත් දූලි බවට පත් කරනවා කියල කියන්නේ. නමුත් ඇය මෙතනින් යන්න කීවට යන්නේ නෑ සෙනහස වැඩි හින්දා. එනිසා ඇයට සංවේග උපදවන්ඩුවනේ. ඒ නිසා කතා කර ලහනවා භද්‍රාවිනි මගේ පසමිතුර හොයන්ඩ ආරක්ෂක හස්තී 8000ක් නානා දිහාවට පිටත් වෙලා ගියා. ඔබ විතරක් මෙතෙන්ට වෙලා මොකද කරන්න කිය. එවලේ සඳහන් කරනවා ස්වාමීනි සමාවෙන්ඩ. ඔබතුමා දරාගනයි ඔබ වහන්සේ දරාගනයි මම මෙතන ඉන්නේ කියලා එන මමත් පිටත් වෙනවා කියලා 3 වතාවක් ඇත්රජු ප්‍රදක්ෂිනා කරලා 4 වතාවක් වන්දනා කරලා අහසට පැනනගල පිටත් වනා කියලා සඳහන් කරන්න. ඇත් ඉවත් කලාට පස්සේ තමන්ගේ නියපොත්තෙන් භූමියයට පහරදීලා එතකොට අර දාලති බිච්ච ලෑලි විසි වෙනවා. ඇතුළේ කවුද ඉන්න කියලා කවුලුවෙන් බලහම කෙනෙක් ඉන්නවා පේනවා. වේදනාවත් එක හරි කේන්තිී නිසා මොහු මරණව කියල හිතලා රිදී දංවැලක් වගේ 58 රියනක් දිග හොඳ වැල මේ වල ඇතුළට දාපු හම සෝනුත්තර කලින් දන්නවා ඇත්රජු කහපාට වස්ත්‍රයට කොච්චර ගරු කරනවාද කියලා.
මොකද නිරන්තරයෙන් මේ චද්දන්ත විල සමීපයේ පසේ බුදුරජාණන් වහන්සේල 500ක් වැඩ ඉන්නවා. හැම දවසකම වගේ ඒ පසේ බුදුරජාණන් වහන්සේලාට නෙළුම්වල, පළතුරු, මී පැණි මේ නොයෙක් දේවල් ගෙනහිල්ලා මේ ඇත්තු පූජා කරනවා. ඒ හින්දා අර බිරිඳගේ උපදෙස්, රජුරුවන්ගේ රාජදූනියගේ උපදෙස් අනුව කහපාට වස්ත්‍රයක් පොරවගෙන තමයි වලට බැහැලා ඉන්නේ. හොඬ ඇතුළට දානකොටම අර කහ වස්ත්‍රයේ ගලවලා නමලා ඇතාගේ හොඬින් තියෙනවා. වැද්දත් එක්ක මොසෝලා අරගෙන කහපාට වස්ත්‍රයේ දැක්කහම කල්පනා කරනවා කාසාය වස්ත්‍රයේ යම් තැනක තියෙනවනම් ඔහු කුමක් කළත් කුමක් කරන්නෙක් වුණත් පණ්ඩිතයන්ගේ ප්‍රඥාවන්තයන්ගේ හැබෑ ස්වභාවය මේ වස්ත්‍රයේ දරන්නාට කරදර කරන්නේ නෑ. එනිසා මා විසින් මේ කසාවත දැක්කට පස්සේ හිතේ කේන්තිය නැති කර ගත යුතුයි. මම දුක නැති කර ගත යුතුයි. හිත සංසිඳව ගත යුතුයි කියලා කේන්තිය නැති කරලා විශේෂයෙන් වැද්දට කතා කරලා කියනවා. වැදිපුත්‍රයේ මේ කාසාය වස්ත්‍රය දරන්ඩ හැමෝටම බෑ. අනික්ක සාවූ කාසාවන් යෝවත්තන් පරිදහිසති. අපේ තෝ දම සච්චේ නෑ නසූ කාසාව මරහත්. මේ කසාවතට හැමෝම සුදුසුනේ අනික්ක සාවූ කාසාව. යමෙක් ඉන්ද්‍රිය දමනය කරලා නැද්ද. යමෙක් රාගේ යටපත් කරලා නැද්ද. යමෙක් තමන්ගේ වචනය සංවර කරලා නැද්ද. එවන් පුද්ගලයෙක් මේ කසාවතට සුදුසුනේ. නමුත් පින්නතුන සුදුස්සෙක් වුණත් නුසුදුස්සෙක් වුණත් කසාවත දැක්ක ගමන් එදා වගේම අදත් ලෝකයා ඒ කාසාය වස්ත්‍රයට සලකනවා. දරන්නාගේ ගුණේ කුමක්ද. දරන්නාගේ ස්වභාවේ මොකක්ද. දරන්නා ගැන හඳුනනවද නැද්ද කිසි දෙයක් හිතන්නේ. මේ වස්ත්‍රය යමෙක් දරාගෙන ඉන්නවනං ලෝකයේ පණ්ඩිත සත් ජනයෝ ඒ වස්ත්‍රය වෙනුවෙන් දරන්නාට සලකනවා. ඒක ලෝකයේ ස්වභාවේ. නමුත් ඇත්රජු සඳහන් කරනවා නමුත් තාම රාගයෙන් යුක්තයින. තාම ඉන්ද්‍රිය දමනයක් නැත්තං. තාම මුසාබස් දොඩනවනං ඔහු මේ කාසාය වස්ත්‍රය දරන්ඩ සුදුස්සෙක් නෙමෙයි. ඉන්ද්‍රිය දමනය කරගත් පහ වූ රාගසිත් ඇති මනාව සත්‍ය කතා කරන පුද්ගලයෙක්ම මේ කසාවතට සුදුසුයි. එහෙම කියලා සෝනුත්තර සනසනවා. මොකද සෝනුත්තර මේ වෙලාවේ හොඳටම බයයි. සෝනුත්තර සනසනවා. සනසලා සෝනුත්තරගෙන් අහනවා යාළුවේ ඔබට ඕන නිසා මම මරණ්ඩාවත්. එහෙම නැත්තං කාගෙවත් කියමනක් නිසා මව මරණයට පත් කරන්න කටයුතු කළාද. එවෙල සඳහන් කරනවා ස්වාමීණී බරණැස කසී රටේ මහරජ්ජිරුවන්ගේ අගමහිසිය සුබද්‍රවතිකා දේවියගේ වුවමනාවට අනුවයි ඔබවහන්සේ මරන්න තීරණය කළේ. ඒ සඳහයි මම මෙහාට ආවේ. මේ කරුණ සඳහන් කරනකොටම දන්නවා සුබද්‍රවතිකා වෙන කවුරුවත් නෙමෙයි. පෙර තමන්ගේ බිරිඳ චූල සුබද්‍රාවමයි කියලා. නමුත් ඇගේ වෛරය සංසිඳව ගණ්ඩ ඇය මේ විදිහට කටයුතු කළා. ඇගේ බලාපොරොත්තුව මුදුන්පත් කරන්න ඕනේ. එනිසා ඇත්රජු කල්පනා කළා ඇයට අවශ්‍ය මගේ දලනං මම ඇයට දළ දෙක දෙනවා. වැදිපුත්‍රය කියනවා ඇයට ඔබේ දළ දෙක අවශ්‍යයි කියල කිව්වා. ඒ දළවලින් ආභරණයක් හදාගන්න කියලා. ඇත් රජු කල්පනා කරනවා නෑ ඇයට මගේ දළවල කිසි අවශ්‍යතාවයක් නෑ. ඇයට අවශ්‍ය මගේ මරණය. මොකද ඇය හොඳටම දන්නවා මගේ තාත්තගේ දළ මගේ සීයගේ දළ
මගේ පරම්පරාවේ මුතුන් මිත්තන්ගේ දල ඉතාම සුරක්ෂිතව ඉතාම පරිස්සමට ගුහාවක මෙහි තැන්පත් කරලා තියෙන බව ඇය හොඳටම දන්නවා. ඇයට අවශ්‍ය දලනං ඇය මොහුට කියන්නේ ඒ තැන්පත් කරලා තියෙන තැනින් දල දෙකක් කරන්ගෙන්ට කියලා. නමුත් ඇයට අවශ්‍ය දල නෙමෙයි ඇයට අවශ්‍ය මගේ මරණය. වැදිපුත්‍රයට සඳහන් කරන නමුත් ඔබට කිවේ දල අරන්ගෙන්ට කියලා. එනිසා එහෙන නැගිටලා මං මැරෙන්ඩ කලින් යාළුවී මගේ දළ දෙක කපාගනින් කියල කියනවා. නමුත් පින්නතන කියතත් තරම් නැගිට්ටට දළගාවටුවත් වැද්ද උසනෑ. එනිසා යාළුවේ අපහසුද කියල සඳහන් කරනවා කයිලාසකූට පර්වතය මහපොලොවට පාත්වෙනවා වගේ තමන්ගේ හිස පාත් කරලා හොඳ දිගු කලා හොඳ දෙක නගින්ට කියලා. රෙදී පාටිං බැබලෙන මේ හොඳ පාගලා සෝනුත්තර හොඳ දිගේ උඩට නැගල කයිලාසකූට මස්තකයට ගොඩ වුණා වගේ කුම්බස්තලය මත ඉඳගෙන ඊතලයක් අරගෙන යම්සේ කට ඇතුළින් දළ මතු වුණාද ඒ දළ මතුවිච්ච තැනට ඊතලෙන් අනිනවා. ඊතලෙන් ඇනල ඒ මස්ටික පස්සට තල්ලු කරනවා. මේ වෙලාවෙ දැනෙන වේදනාව වචනවලින් කියන්න පුළුවන්කමක් නැති වේදනාව. මස්ටික ඇතුළට තල්ලු කරලා කියත අරගෙන කට ඇතුළට කියත දාලා කපන්ඩ හදන්නේ දළ කපනවා කියලකිවට යම් තැනකින් මසෙන් මිදිලා දළ හැටියට එලියට ආවද. අගේ දළ පටන්ගත්ත මාන්සයත් එක්කයි කපන්ඩ හදන්න. මේ වෙලා විලේ ගලාගෙන ඇවිල්ල ඇත්රජුගේ මුකය සම්පූර්ණයෙන් ලෙයින් පිරෙනවා. නමුත් වැද්ද උත්සාහ කලාට වැදර කපන්ඩ නම් බෑ. රියම් 5ක් වට ප්‍රමාණය දළ දෙක. එති පහසුවෙන් කපන්ඩ අපහසුයි. එඳ නැවත වතාවක් කටේ තියෙන ලේටික එලියට පිඹල වේදනාව ඉවසලා වැද්දගෙන් අහනවා යාළුවී අපහසුද කපාගණ්ඩ. බෑකීවට පස්ස කියනවා එහෙනම් මගේ හොඳ තනියම ඔසෝලා ගණ්ඩ තරම් මට දැන් හයියනෑ. ඔබට පුළුවන්නන් මගේ හොඳ ඔසෝලා ඔය කියත එක පැත්තක තියන්න කියලා. වැද්ද එහෙම කලාට පස්සේ හොඩෙන් කියත අල්ලගෙන තමන්ම කියත එහාට මෙහාට ඇදලා හරිට නිකං උන ගොබ දෙකක් කපල බිමදානවා වගේ ෂඩ්වර්ණ රශ්මිය විහිදෙන දැල දෙක කපල බිමදානවා. ඇත්රජු විසින්මයි කපල දෙන්න. කපල වැදිපුත්‍රයට කියනවා යාළුවේ ඔය දළ දෙක මෙහට අරන් එන්ඩි කියලා. ඔසෝලා අරංගියයට පස්සේ අහනෝ ඔබට මේ දළ දෙක කපන්ඩ බරණැස ඉඳලා මෙහාට එන්ඩ කොච්චර කල් ගියාද. මහපුහම සඳහන් කරනවා ස්වාමීණී අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් මට කාලෙ ගත වුණා මෙහාට එන්ඩ. එටවෙස් සඳහන් කරනවා මේ දළ දෙක අරගණ්ඩ සඳහන් කරන දළ දෙක පිරිත් කරනවා කියලා. අවුරුදු 7යි මාස 7යි දවස් 7කින් ඔබාපු ගමන දවස් 7ක් යන්න ඉස්සරලා මේ දළ දෙක යානු භාවයෙන් බරශ්නුවලට අරංගයි. එම නැත්තන් ඔබට යන්න හම්බෙන්නේ 8,000ක් මගේ ආරක්ෂක හස්තී නික්මිලා ගිහිල්ල ඉන්නේ. එවුන්ගෙන් බේරෙන්ට ක්‍රමයක් ඇත්තෙම නෑ. නමුත් මේ දළ දෙක යානු භාවයෙන් ඔබට යන්න පුළුව. දළ දෙක දීල කියනවා මේ දළ දෙක ගෙනහිල්ලා රාජදීනියට දෙන්ඩ ඇයට කියන්ඩ ඔබේ වෛරය සංසිඳවන්ඩ මා විසින් ඒ උතුම් ඇත් රජු මැරුවා. ඔහු තමන්ගේ දළ දෙක ඔබට පූජ කරන්න කිව්වා. හැබැයි මේ දළ දෙක ඔබට දෙන්න කීවේ මතු දෙව්ලෝ යන්න නෙමෙයි සක් දෙව් වෙන්ඩ නෙමෙයි බ්‍රහ්ම වෙන්ඩ නෙමෙයි සක්විති වෙන්ඩ නෙමෙයි මේ දළ දෙක ඔබට දෙන්න කිවේ වටින්නේ නැති හින්දත් නෙමෙයි. නමුත් මේ දළ දෙක යම්තාක් වටිනවද ඒ දළ දෙකට වඩා ඒ උතුම් ඇත් රජුට
සර්වඥතා ඥානය නෙමති උතුම් දළම වටිනවා කියල කිව්වා. ලොවතුරා බුද්ධ රාජ්‍ය ප්‍රාර්ථනා කරගෙන මේ දළ දෙක දන්දුන්න කියල කියන්න කිව්වා. කියල මේක ගෙනහිල්ල ඇයට දෙන්න කියල සඳහන් කළා. ති සෝනුත්තර දළ දෙක කරේතියා ගත්තා. හත්තිනි දවස වෙන්න කලින් ඔහු බරණැස සමීපේට යනවා. සඳහන් කරනවා රැයක් සෝනුත්තරට දැනින්නෑ කියලා. ඇයි දහවල යම්සේද රාත්‍රිය මුළු වනාන්තරය මේ ඇද්දල දෙකින් නිකුත්වෙන ආලෝකයෙන් ආලෝකමත් වෙලයි තියෙන්. මිනිසා රෑ දවල් දෙකේම ඔහු ගමන් කර. බරණැස ළඟට ගිහිල්ල පණිවිඩයක් කරිනවා රාජදීනියනී. ඒ උතුම් ඇත්රජු මැරුවා දළ දෙක මම අර්ගෙනාව මේ දළ දෙක මෙච්චර වටිනවා මේවාගේ මේ පෘතුවයේ මෙවන් දළ වෙන නෑ පෘතිවී අසමානයි මෙවන් දළ සමාන කරන්න කෙනෙක් නෑ. මුළු කසී රාජ්‍යම සරසන්ඩ කියල කියන ඇදදල දෙක රාජ්‍යයට ගේන්න කලින් සඳහන් කරනවා කසී රාජ්‍ය දෙව්නගරයක් වගේ සැරසුවා කියලා. ඊට පස්සේ දළ දෙකත් අරගෙන ගිහිල්ලා රාජමාලිගාවේ උඩු මහල සත්වනි මහලටම නැගලා රාජදීනයට දළ දෙක පූජ කරනවා ඇත් රජු කියපු කතාව කියලා. මැනික් ඔබ්බෝපු වටිනා වස්ත්‍රයකින් ඇත් ඇද්දල දෙක භාරගන්න භාර අරගෙන බිමවාඩි වෙලා තමන්ගේ කලව දෙක උඩ ඇද්දල දෙක තියාගෙන පෙර ජාතිස්මරණ ඥානයෙන් නැවත තමන්ගේ දා ස්වාමියාගේ රැස් විහිදුණු දළ දෙක මගේ වෛරේ නිසා සෝනුත්තර ලව්වා මගේ ස්වාමයා මැරෙව්වා මේ උතුම් ඇත් රජුගේ දළ දෙකයි කියලා දළ දෙක දිහා බලාගෙන දුක දරාගණ්ඩ බැරූ ඇය හදවත පැරිල්ල එතනම මරණයට පත්වෙනවා. ඇත්රජුගේ ආරක්ෂක හස්තීන් තමන්ගේ පසමිතුර හොයාගන්න බැරිවිච්ච නිසා ආපහු එනකොට කවුරුවත් ළඟ නෑ ඇත්රජුත් මැරිල වැටිලා. ඇත්තුන්ට දරාගණ්ඩ බැරුව යනවා මහපොළුව පස් විසුරෝල පසේ බුදුරජාණන් වහන්සේලා ළඟට ගිහිල්ල කියනවා ස්වාමීනී ඔබවහන්සේලාගේ ප්‍රත්‍යදායකය මේවාගේ පසමිතුරෙකුගේ පහරදීමෙන් අදිසිය මරණයට පත් වනා දායකයට අනුකම්පාවෙන් ස්වාමිනි වඩින්ඩ කියලා. පසේ බුදුරජාණන් වහන්සේල 500 ඇත්රජු මැරිල වැටිල හිටපු මහමළුවට ඇවිල්ල වැඩ හිටියට පස්සේ තරුණ ඇත්තු දෙන්නෙක් නගුල් හිස් වගේ දික්වෙලා තියෙන තමන්ගේ දළවලින් රැස් විහිදෙන ෂඩ්වර්ණ රශ්මියෙන් යුක්ත දළ දෙක නැති හස්ති රජු ඔසවලාරගෙන පසේ බුදුරජාණන් වහන්සේල ළඟට පමුණුවල බුදුවරුන්ට වන්දෝනෝ වගේ 500ක් දෙනා වහන්සේ ළඟටම ගෙනහිල්ල දරසෑයක් හදලා එහි තැන්පත් කරලා ආදාහනි කරනවා. සඳහන් කරනවා යම්සේ සෑය දැවෙන්ට පටන්ගත්තද පහෝදා එලිය වැටෙනකම්ම පසේ බුදුරජාණන් වහන්සේලා සෑය වටේට ධර්ම සජ්ජායනා කළා කියලා. ඇත්තු ටික ආදාහනින් පස්සේ රජු නැතුව පොකුණට බැහැල නාල රැජිනියත් පෙරටු කරගෙන නැවත වාසස්ථානවලට ගිය බව අපේ භාගිතුන් වහන්සේ කාරණාව පැහැදිලි කරනකොට දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ සිනහ පහල කරනවා දැකපු මහරහතන් වහන්සේල කල්පනා කරනවා. නික්ලේසි වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිකරුණේ සිලහ පහල කිරීමක් නෑ. අපිට සිනහ පහල වෙන. නමුත් සිනහ පහල වෙන්නේ කෙලෙස් නිසා. කිසියම් කාරණාවක් සම්බන්ධයෙන් කැමැත්තක් ඇති වුණ හමත් අපිට හිනායන. අකමැත්තක් ඇති වුණ වෙලාවක අවඥාවටත් අපි හිනාවෙන. දෙපැත්තෙම තියෙන්නේ ක්ලේශය. නමුත් නික්ලේසී සම්මා සම්බුදුවරුන්ට කෙලෙස් නෑ. ඒ නිසා නිකරුණේ සිනහ පහලවීමක් නෑ. ස්වාමීනී කුමක් නිසා සිනහ පහල කළා. ජාතක කතාවේ මුලින් පින්නතුන අපි සඳහන් කළා බුද්ධ ශාසනය පැවිදි වෙච්ච එක තරුණ කුමාරිකාවක්
බුදුරජාණන් වහන්සේගේ අසහාය රූප ස්වභාවය දැකලා හිනාවෙලා ඇඬුවා. ඒ කතාව පදනම් කරගෙන තමයි සිද්ධිය පදනම් කරගෙනයි චද්දන්ත ජාතක කතාව දේශනා කොට වදාළේ. මොකද භාග්‍යවතුන් වහන්සේගේ අසහාය රූපේ දැක්කහම අර තරුණ භික්ෂුණීන් වහන්සේට හිතුණා අනේ මේ මහා පුරුෂයා මේ සංසාරේ කිසියම් දවසක මගේ ස්වාමියා වෙලා තියෙනවද කියලා. එක ආත්මයක් ඇය දැක්කා ස්වාමියා වෙලා තියෙනවා. ඒ තමයි මේ චද්දන්ත හස්ති රජුගේ කාලේ. බිරින්දෑවරු දෙන්නෙක් හිටිය කියලා අපි සඳහන් කළා. එයින් එක්කෙනෙක් තමයි මේ භික්ෂුණිය චූලසුභද්‍රා. ඒ නිසා ඇයට සතුටුයි හිනා පහළ වුණා. ඇය ආපහු කල්පනා කරනවා බිරින්දෑවරු කියන ජාතිය ටික දෙනෙක් ස්වාමියාට හිතවත්. බිරින්දෑවරු වැඩි ප්‍රමාණයක් තමන්ගේ ස්වාමියාට හිතවත් නෑ. එතකොට මම හිතවත් බිරිඳක්ද අහිතවත් බිරිඳක්ද? ඒ කාරණාව හිතනකොට තමයි ඇයට මතක මේ කාරණාව වැටහෙන්නේ මම අහිතවත් බිරිඳක්. මම එදා මගේ ස්වාමියා මරෝලා තියෙන. එතකොට අඬනවා ඒක දැකලා. එනම් භාග්‍යවතුන් වහන්සේ මේ වෙලාවේ විසිනා පහල කරනවා දැකලා අහපුවම කියනවා මහණෙනි යම් මොහොතක යම් තරුණ ස්ත්‍රියක් කාසාය වස්ත්‍රය දරාගෙන මේ ධර්ම සභාවේ අඬා වැටුණද? ඒ වෙන කවුරුවත් නෙමෙයි. මේ චද්දන්ත ජාතක කතාවේ ඇත් රජු මරෝපු කසී රජ්ජුරුවන්ගේ බිරිඳ ඒ තරුණ භික්ෂුණියයි කියලා. යම් සෝනුත්තර නම් වැද්දෙක් ලව්වා ඒ ඇත් රජු ඝාතනය කෙරෙව්වද ඒ සෝනුත්තර එදා පහත් ජාතියක ඉපදුන දේවදත්තයන්මයි කියලා. උසස් ජාතිය ඉපදුන එදා චද්දන්ත හස්ති රජු බවට පත් වුණ මම වෙන කවුරුවත් නෙමෙයි අද ලෝතුරා බුදු වෙච්ච මමම තමයි කියලා භාග්‍යවතුන් වහන්සේ රහතන් වහන්සේලාගේ ප්‍රශ්නයට උත්තර ලබලා දුන්නා. පින්නතනි මේ කාරණාවෙන් සසර කොයිතරම් භයානකද? ලෞතුරා බුද්ධත්වයේ වෙනුවෙන් පාරමිතා පූර්ණය කරනවා කියන එක මොනතරම් නම් අමාරු වැඩක්ද? ලෞතුරා බුද්ධ රාජ්‍ය ලබා ගැනීම සඳහා වචනයෙන් කිව නොහැකි නිමක් කළ නොහැකි මහදුක් වින්ද කියලා අපි ධර්ම දේශනාවල් වලට සවන් දෙනකොට ඕන තරම් අහනවා. නමුත් ඒ දුක කොහොම වින්දද? කොයි විදිහට වින්දද කියන කරුණු අපි දන්නේ. මේ ඒ දුක් විඳපු එක අවස්ථාවක්. මේ අවස්ථාවේ කොයි තරම් දුක් විඳින්න ඇද්ද කියන කාරණාව තව කොයි තරම් සංවේග විදිහට සාකච්ඡා කරන්න පුළුවන්ද? ඊතලයක් අරගෙන දල මුලට ඇන ඇන පන තියෙන ඇත් රජුගේ මස් කඩ කට ඇතුළට තල්ලු කරනවා කියන කාරණාව අපිට පින්නතින එක කාරණාවක් විතරක් වුණාට ඉදිකටුවක් වගේ එකක් කකුලි පෑගුණු දවස් කීයක් අඩිය තියාගන්න බැරුව දුක් විඳින්න වෙනවාද? කියතක් අරගෙන කට ඇතුලෙන් දාලා කපනකොට අපි කොහොම ඉවසන්නේද? නියපොත්ත කපන්න ගියාම නියමුල කැපුණොත් කී දවසක් අපි එකකින් දුක් විඳිනවද නියමුල පැසවලා? පිහියකට වෙනත් උපකරණයකට කැපුණාම අපි කොච්චර වේදනාව විඳිනවද? පන පිටින් කට ඇතුලේ කියත දාගෙන කපනකොට කොහොම වේදනාවක් තියෙන්නේ නැද්ද? 88 රියනක් උස මහා ශරීරයේ හරහා ඊතලයක් ගමන් කරලා පිට පලාගෙන මතුවලා යනකොට ශරීර අභ්‍යන්තරයේ ලී වැක්කිරි කොයිතරම් වේදනාවක් ඉවසන්න ඇද්ද? නමුත් මේ තරම් ශක්තිය දරන චද්දන්ත ඇතෙක් කියලා කියන්නේ මිනිස්සු කෝටි 1000ක ශක්තිය දරනවා කියලා ධර්මයේ සඳහන් කරන්නේ. ඒ තරම් ශක්තිය තියෙනවා. නමුත් සෝනුත්තරට තියෙන්නේ 75 දිනුගේ ශක්තිය. ඊටාම දුර්වලෙක්. පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේට අපි මහා වීර කියලා කියනවා. නමුත් මහා වීර කියලා කියන්නේ කොච්චර ප්‍රමාණයකද කියන කාරණාවේ ප්‍රමාණය අපිට තේරෙන්නේ නැහැ.
කායික ශක්තිය හොඳට තියෙන. ශක්තිමත් කෙනෙක් ළඟට දුරුවලේකාවහම් හතුරෙක්කාවහම්. අර වීර්යවන්තයා ශක්තිවන්තයා තමන්ගේ හතුරට මොකකින් මොකක් කරයිද කියන කාරණාවත් අපිට තේරෙන්නේ. පින්නතුන ඒකත් වීරකමක් තමයි. තමන්ට එරෙහිවෙන හතුරන් සුණු විසුණු කරලා දාන එකත් මේ ලෝක වීරත්වය. නමුත් ඊට වඩා තමන්ගේ ජීවිතය විනාශ කරන්න හතුරගේ ජීවිතය රැකලා. සාමාන්‍යයෙන් අපි කෙනෙකුට පහරදීල මැරුවොත් පහර කාපු කෙනැත් උපදින්නේ නිරෙයි. පහර දීපු කෙන උපදින්නෙත් නිරේ. ඔහු මරපු නිසා නිරේට යනවා. මැරිච්ච පුද්ගලයා වෛරෙන් වැරුණ නිසා ඔහුත් නිරේට. නමුත් මේ මහා වීරිවන්තයා එදත් තමන් මරන්ඩ ආපු පසමිතුරාට නමු. අපාය දොර වහලා සුගතිය විවෘත කරලා ධර්ම දේශනා කරල හිත හදල බය නැති කරල තමන්ගේ දළ දෙක කපල ඔහුටම තෑගි කරල තමන්ගේ රටට යන්ඩ පාර කියල දීල පහසු මග කියලා ආරක්ෂා වෙන මග කියලා පිටත් කරන්න තරන් කෙනෙකුට හිත හැදෙනවන ඒක මොන තරං වීරත්වයක්ද. ඒ විතරක් නෙමේ පින්නතුනි. තමන් සුණු විසුණු කරන්ඩාපු හතුරගේ. රාගයේ සුණු විසුණු කරලා. දේශය සුණු විසුණු කරලා. මෝහය සුණු විසුණු කරලා. විරාගී පුද්ගලේ නික්ලේශී පුද්ගලේ නිර්දෝෂී පුද්ගලයෙක් බවට පත් කරලා. ඔහුගේ නිවන් මග හැදල දීලා. නිවනට මග කියලා ඔහු එතර කරන්න පුළුවන්න. ඒක මොන තරං වීරත්වයක්ද. නමුත් එදත් මෙදත් මහා බෝසතාණන් වහන්සේත් ලොවතුරා බුදුරජාණන් වහන්සේත් ඒම කළා. ඒ නිසා මහා වීර කියන කාරණාව අපිට කවදාවත් තේරෙන්නේ නෑ. මහා කරුණාවේ තරම අපිට කවදාවත් තේරෙන්නෙත් නෑ. අර තරුණ කුමාරිකාව පැවිදි වෙලා මේ සංසාරයෙන් එතර යන්ඩ හිතාගෙන මේ ශාසනය පැවිදින්නේ. නමුත් පාරමිතා පුරාගනාපු මහ බෝසතාණන් වහන්සේට ඇගෙන් කොච්චර කරදර වෙලා තිබුණද. ඇගෙන් කොයි තරං හානි වෙලා තිබුණද. නමුත් මෙද සම්බුද්ධ ශාසනයේ ඇයට මනුකම්පා කරනවා. පැවිද්දත් දීල කර්මස්ථානත් දීල නිවනට යන මගත් කියල දුන්න. ඇය එදා කරදර කළත් මෙදා බුදුරජාණන් වහසගේ පිහිටෙන්ම සසරින් එතරුණ. ධර්ම දේශනා කරන මමත් බණහන ඔබත් මේ අනාධිමත් කාලයක් සංසාරී මහ බෝසතාණන් වහන්සේට කොයි තරන්නම් කරදර කරලා ඇත්ත. පාරමිතා පුරණ කාලි එක ඒක තැන්වල සඳහන් කරනවා. තමන්ට කරදර කරපු හැටි ගම් දරුව ඇවිල්ලා. සමහරය කනට කෝටු කෑලිදාලායින. සමහරය ඇඳම උත්සලා ඇඟට මුත්‍රා කරනවා. පින්නතින එහෙම කරපු අය අතර ඔබත් මමත් නොහිටිය වෙන්න බෑ. කොයි තරන් අපි කරදර කරන්න ඇත්ත. මිත්‍යා දෘෂ්ටික ඉපදිලා කොයි තරං බුදුරජාණන් වහන්සේට අපි බැනල ඇත්ත. නමුත් ආය සම්මාධිට්ඨියට ඇවිල්ල. සසර දැනගෙන සසර බය දැනගෙන නිරය දැනගෙන බය ඇති කරලා සතර අපායෙන් විදිලා සුගතියෙන් සුගතියට ගිහිල්ලා සංසාරයෙන් එතර යන්නත් අපිට ඉන්න භාගිතුන් වහස විතරයි. මරණ මංචකයට ගියහම් අපිට වෙන කවුරුවත්ම නෑ. වෙන කාටවත් අපි වෙනුවෙන් කළ හැකි කිසිම දෙයක් නෑ. නමුත් හිතේ ශ්‍රද්ධාවෙන් භාග්‍යතුන් වහන්සේ ගැන ඒ මොහොතත් හිතන්න පුළුවන්නන් නිරයට යන්න හිටපු කෙනෙක් සුගතියට හරවන්ඩ
ඒ මහා ගුණයට පුළුවන්කම තියෙනවා. ඒ මහා සීලයට පුළුවන්කම තියෙනවා. අදත් ජීවමාන රූපකයින් නැතත් ඔබට මට මේ ලෝකෙ තියෙන එකම ආරක්ෂාව බුදුරජාණන් වහන්සේ ළඟ විතරයි තියෙන්නේ. ඒ නිසා අනන්ත සසර පටන් දැන් මේ මොහොත් දක්වා අපේ සිතකය වචනය කියන තිදොරින් සිද්ධ වෙච්ච හැම වරදකටම සමාවෙන්ඩ කියලා හැම දවසකම බුදුරජාණන් වහන්සේගේ සමාවිල්ලන එක වටිනවා. ඉන්නතුන අපිට සමාව ඉල්ලන හැම මොහොතකම දෙනවා. ඒකට කියන මහා කරුණාව කියලා. සාමාන්‍යෙන් අපින් කවරු හරි වරක් දෙවරක් තුන්වරක් සමාව ඉල්ලුවොත් අපි සමාවදී. හතරවෙනි පස්වෙනි වතාවත් සමාව ඉල්ලුවොත් කොන්දේසි පනවලා සමාවදී. එතනින් එහාටත් සමාවිල්ලනවනං වැරදි කරලා අපි ඔවුන් අහකටම දාන්න. නමුත් මේ සංසාරය අපි බුදුරජාණන් වහන්සේගෙන්ම කොච්චර සමාවිල්ලල ඇත්ත. සියවර දහස්වර ලක්ෂවර ඉල්ලුවත් කරුණාවෙන් සමාව දෙනවා මිසක් අකරුණාවක් නං ආං ඒ මහා කරුණාවට උපහාර දක්වන්ඩ අපිට යම් හැකියාවක් තියෙනවන අපි මහකෘත ගුණ දන්න අය බවට පත්වෙනවා. අපි සිද්ධ කරගත්ත මේ හැම පින්